ආයුබෝවන් ඔබ දියවන්නාවට කලින් දේශපාලන විමසුම සමගින් මේ දවස්වල සමාජ මාධ්‍යවල සංසරණය වන දේ දැක්කහම වෙලාවකට හිතෙනවා රටේ බහුතරයකට තිබෙන දැවෙන ප්‍රශ්නය විවාහක රූ රැජින සම්බන්ධ ප්‍රශ්නයද කියලා. හැබැයි සැබෑ ප්‍රශ්නය ඈත ගම් වලට ගියොත් එහෙම දැවෙන ලෙසින් තිබෙනවා විටක කුසගින්න. තවත් විටක රටේ සමස්ත වශයෙන්ම විස පොල් තෙල් එහෙම නැත්නම් පිළිකාකාරක පොල් තෙල් පිළිබඳව භීතියක් පැතිරලා තිබෙනවා. ඒ වගේම රට ඇතුලේ බඩු මිල සම්බන්ධව විශාල කතා බහක් තිබෙනවා. පරිසර විනාශයක් පිළිබඳව කතා බහක් තිබෙනවා. කොහොම බැලුවත් එක විදියකින් යම් අසමතුලිතතාවයක් යම් නොගැලපීම් සමුදායක් රට ඇතුලේ නිර්මාණය වෙලා තිබෙනවා කියලා පේනවා. මේකට විසඳුම් හොයන්න කාලෙන් කාලයට පත් කරපු දේශපාලන බලවේග සමත් වුණාද? දැන් පත් කරලා තිබෙන බලවේගයේ සමත්ද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙන අතරම එසේනම් විකල්පය කුමක්ද? යම්කිසි කණ්ඩායමකට විකල්පයක් ගොඩනගන්න පුළුවන්ද කියලා හිතන්න කාලයක් ලැබිලා තිබෙනවා. අද දවසේ නිරන්තරයෙන් විකල්පයක් පිළිබඳව කතා කරන දේශපාලන බලවේගයකට අපි ආරාධනා කරන්නේ 50 වසරක Tamanගේ පූර්වගාමීන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කරපු කැපවීම ඊයේ දවසේ සමරපු ජනතා විමුක්ති පෙරමුණ හිල්මහවිරු සමරුව වෙන්නට වඩා පුළුල් ලෙසින් රට පුරාම ස්ථාන ගණනාවකදී සමරමින් නැවතත් Tamanගේ විකල්පය පිළිබඳ අදහස සමාජගත කළ නිසාම අපි ආරාධනා කරාද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට දියවන්නාවට කලින් කතාවට එකතු වෙන්න කියලා මම බොහොම ගෞරවයෙන් ඔබතුමාව පිළිගන්නවා. ආයිබෝවන්. දැන් ඊයේ නැවතත් අපිට පේනවා සෑහෙන කාලයකට පස්සේ පවතින කොවිඩ් තත්ත්වයේ මැද්දේ වුණත් ජනතා විමුක්ති පෙරමුණ ඉතාම පුළුල් සැමරුමකට යනවා ඉල්මහවිරු සමරුව විදිහට රටේ ස්ථාන ගණනාවකදී මේ සම්බන්ධයෙන් අපිට දැක ගන්න පුළුවන් වෙනදට වඩා උද්වේග කරයි වැඩේ ටිකක් විශාලයි මහ ජන සහභාගීත්වය යම් කිසි විදිහක වෙනදට වඩා පුළුල් ආකාරයෙන් තිබුණා කියලා කියන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ අලුතෙන් පයින් හදන පිම්ම මොකක්ද? විශේෂයෙන්ම අපි දන්නවා මේ අවුරුදු 73ක පාලනය අපේ රටත් අපේ රටේ ජනතාවත් අසාර්ථකත්වයේ කඩයිමට ගෙනල්ලා තිබෙනවා. මේ අසාර්ථකත්වයෙන් මිදීම සඳහා විවිධ අවස්ථාවල ජනතාව මැදිහත්ලා විවිධ ආණ්ඩු සහ විවිධ පාලකයන් ගෙනල්ලා තිබෙනවා. හැබැයි අපි ඇස් ඉදිරිපිටම එම පාලකයන් පිළිබඳව ගොඩනගන ලද මහා ප්‍රතිභාව දිය වෙමින් කඩා වැටෙමින් තිබෙනවා. ඒ පුද්ගල දුර්වලකම පමණක් නොවේ ඔවුන් අනුගමනය කරමින් තිබෙන සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති ප්‍රතිඵලයි. ඒ නිසා අද මුළු මා සමාජයේම අපේක්ෂා කරන පරිවර්තනයක්. අන්නේ පරිවර්තනයට අවශ්‍ය වෙන අදිස්ථානය, වීර්යය, ධෛර්යය ජනතාව ඒකරාශ කරගත යුතු තිබෙනවා. අන්න ඒ සඳහා විශාල මඟ පෙන්වීමක් අපි හිතනවා 1971 පරම්පරාව මේ සමාජයටත් අපේ දේශපාලන පක්ෂයටත් කාවද්දවා තිබෙනවා. ඉතින් නැවතේ ඉස්මතු කරමින් නැවතේ අනුස්මරණය කරමින් මේ සමාජ පරිවර්තනය කිරීම සඳහා වූ ජනතාව පෙළගැස්වීම අරමුණ තමයි අපිට මේ මොහොතේ දේශපාලනයේ ප්‍රමුඛතම කාර්ය බවට පත් වී තිබෙන්නේ. ඔබතුමාලගේ මේ දවස්වල සටන් පාට දිහා බැලුවත් විවිධ වීදි සටන් දෙස බලන කොටත් දැන් ඊයේ දවසේ ප්‍රවේශයන් දෙස බලද්දිත් විශාල ආකර්ෂණීය බවක් තිබෙනවා. විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. එදා තුර ජනතා විමුක්ති පෙරමුණ මේ තත්ත්වයට මුහුණ දුන්නා. මේ ප්‍රේක්ෂකයා ඡන්දදායකයා බවට පත් කිරීමේ අභියෝගයට මොන විදියකින්ද වෙනස් ලැබුමක් අවශ්‍යයි කියලා ඔබ විශ්වාස කරනවද? අනිවාර්යෙන් වෙනස් පෙළඹුමක් අවශ්‍යයිද? ඒ මොකද 1971 ඒ මර්ධනයට එරෙහිව අවිගත් සන්නද්ධමේ නැගිටීමකට අපේ පක්ෂ නායකත්වය දුන්නා. මා විශ්වාස කරනවා ඒ නිශ්චිත මොහොතේ ඒ මොහොතේ පැවති ධනපති ආණ්ඩු පහළ පන්තියේ මිනිසුන්ගේ දේශපාලන ව්‍යාපාරයක් මර්ධනය කිරීම සඳහා ගනු ලැබූ ඉතාමත් දුෂ්ට අයික්විසාගත ක්‍රියාදාමයට එරෙහිව තමයි එම අවිගත් නැගිටීම සිද්ධ වුණේ. නමුත් ඒ පරාජයට පත් වුණා.
හැබැයි ඒක පරාජයට පත් වුණායි කියලා 1971 ඉස්සර දැන් අවුරුදු 50ක් අපේ රට ගමන් කරලා තිබෙනවා. අපේ රට ජයග්‍රහණය කරාද? අපේ රටේ ජනතාව ජයග්‍රහණය කරාද? නෑ 1971 තිබුණත් වඩා වැඩියෙන් විශාල පසුබෑමකට අපේ රටත් අපේ රටේ ජනතාවත් පත් වී තිබෙනවා. ඒ වගේම පසුගිය මැතිවරණවලදී ඡන්ද ප්‍රතිඵලයේ අපි පසුබෑමකට ලක් වී තිබෙනවා. හැබැයි දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ඡන්ද ප්‍රතිඵලයේ පසුබෑමක් ලක් වුණාට පක්ෂයක් විදියට රට පසුබෑමකද තිබෙන්නේ ඉදිරිගාමී ගමනකද තිබෙන්නේ. සෑම ශේත්‍රම ඔබ ආරම්භයේදී කිව් පරිදිම සෑම ශේත්‍රෙම ගැටලු අපේක්ෂා බංගත්වයේ ඉදිරිය පිළිබඳ අවිනිශ්චිතතාවය නිර්මාණය කොට තිබෙනවා. ඒ නිසා අවශ්‍ය වී තිබෙනවා මේ සමාජයේ පරිවර්තනය කිරීම සඳහා නව පෙළඹවුම. ඒ මා හිතනවා දේශපාලන ව්‍යාපාරයකට අපි ඒ පුරෝගාමී කටයුත්ත අපි ඉටු කරමින් තිබෙනවා කියලා විශ්වාසයක් තිබෙනවා. අපි අපේ ජීවිතේ, අපේ කාලය, අපේ දැනුම, අපේ ශ්‍රමය මුළුමනින්ම අපි වැය කරමින් තිබෙනවා මේ සමාජ පරිවර්තනය අපේ රටට අපේ රටේ ජනතාවට පත් කර දීම වෙන්නේ. හැබැයි මා විශ්වාස කරන්නේ දේශපාලන පක්ෂයකට හෝ එහි කාඩර්වරුන්ට ඒ සමාජිකයන්ට පමණක් තනිව කළ හැක්කක් නොවේ. ඒ වගේම ඔවුන් විසින් පමණක් කළ යුතු දෙයක්ුත් නොවේ. ඒ මේ රටේ පොදු ජනතාව අවදි විය යුතුව තිබෙනවා. ඒ නිසා අපේ නව ප්‍රවේශය බවට පත් වෙන්නේ කෙසේද මේ පීඩාවේ පතුලටම ගිලී ඉන්න ජනතාව, අසාධාරණ අයුක්තියේ ගෙලටීනියට හිර වී තිබෙන ජනතාව මේන් මුදවාගත හැකි දේශපාලන මාවතක් පිළිබඳ විශ්වාසය, අධ්‍යාපනය, දැනුම එම සමාජය වෙත ගෙන යන්නේ කොහොමද? ඒ නිසා මා හිතනවා අපිට දැන් පැවරී තිබෙන්නේ පවතින ආණ්ඩුත් එක්ක ගැටුමක් හෝ පැවති පාලනයන් එක්ක ගැටුමක් නොවේ. අපිට ලොකු විශාල සංවාදයක් තිබෙනවා මේ රටේ පොදු ජනතාවත් එක්ක. ඔබගේ දරුවන් වෙනුවෙන්, ඔබගේ මාතෘ භූමිය වෙනුවෙන්, ඔබ වෙනුවෙන් යම් ජයග්‍රහයි දිශාවකට රට මෙහෙවීම සඳහා පාලකයන් ආණ්ඩුපත් කරගත්තත් ඒ සියල්ල අසාර්ථක වී තිබෙනවා. ඒ නිසා මේ සියලු ජනතාව එක් තැනකට අපි පෙළ ගැස්විය යුතු තිබෙනවා. නව දේශපාලන පරිවර්තන සඳහා වූ දැනුම, අධ්‍යාපනය, විශ්වාසය මත ගොඩනැංවීම. ඒ තමයි අපේ ප්‍රධානතම පෙළඹුම සහ අලුත්ම එළඹ බවට පරිවර්තන කරගත යුත්තේ කියලා විශ්වාස කරනවා. ජනතා විමුක්ති පෙරමුණ කියන මේ අපේක්ෂා බංගත්වය මනින්න හොඳ මිම්මක් කියලා මට හිතෙනවා. ඔබ මා නියෝජනය කරන පරම්පරාව එහෙම නැත්නම් අපිට පහළ පරම්පරාවට හදිසියෙම නිවේදනයක් ලැබුණොත් යුරෝපයේ රටක රැකියාවක් සමග ස්ථිර පදිංචියට අවස්ථාවක් සියලු දෙනාටම නිදහසේ ලබා දෙනවා වියදමකින් තොරව කියලා කී දෙනෙක් අපේ රටේ තවදුරටත් ඉතුරු වෙයිද? මේක තමයි අපේක්ෂා බංගත්වය මනින්න තිබෙන හොඳම සාක්ෂිය කියලා මා විශ්වාස කරනවා. දැන් මන්ත්‍රීතුමනි මේක කාලයක් තිස්සේ ආපු දෙයක් නෙමෙයි. මේක දැන් වර්තමාන රජයට දොස් පවරන්න බෑ. මේක දැන් විවෘත ආර්ථිකයත් එක්කලා අසමබරතාවයක් ඇති වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ පවතින ආණ්ඩුවට ඔබතුමාලා දේශපාලන වේදිකාවේ අපි දැක්කා ඊයේ දවසේ ඇඟිල්ල දිගු කරනවා රටේ වසවිස සහිත ආහාර පිළිබඳව විශේෂයෙන්ම පිළිකාකාරක අඩංගු පොල් තෙල් සම්බන්ධව. හැබැයි කාලයක් තිස්සේ මේ ක්‍රමයේ ඔස්සේ එන දෙයක් මේක එකපාරට වෙනස් කරන්න මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද අපිට? විශේෂයෙන්ම ඔබ කියන එක ඇත්ත. ඒ කියන්නේ මෙය වර්තමානයේ පාලකයන්ගේ කරපිට පමණක් තබා ඔවුන්ට පමණක් විවේචනයේ එල්ලකොට වෙනතක් බලාගත හැකි කරුණක් නොවේ. මොකද අපේ රටේ ඉතිහාසය ගත්තාම යම් සාමිකත්වයක් මත තමයි අපේ සමාජය ගොඩ නැගිලා තිබුණේ. ඒකට විශේෂයෙන්ම මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක බෞද්ධ ආගම ලංකාවට පැමිණීම. ඒ වගේම බෞද්ධ ආගම කියන්නේ ආගමික දර්ශනයෙන් එහා ගියපු ඒකත් එක්ක බැඳුණු සංස්කෘතියක් තිබුණා. ඒකත් එක්ක තිබුණු තාක්ෂණයක් තිබුණා. ඒකත් එක්ක බැඳුණු කළමනාකරණයක් තිබුණා. ඒකත් එක්ක බැඳුණු ජීවන රටාවක් තිබුණා. ඒ නිසා අපි අද කියන සිංහල බෞද්ධ සංස්කෘතියක් දීර්ඝ කාලයක් තිස්සේ ගොඩ නැගිමින් තිබුණා. එම සංස්කෘතියේ පදනම් බවට පත් වුණේ සහයෝගී. ඔබ හිතුවොත් අපිට මතක අපි කුඩා කාලේ අපේ ගෙදරක පොල්ලතු සෙවිලි කරගන්න ඕන වුණාම ඔක්කොම එකතු වෙලා පොල්ලතු සෙවිලි කරලා දෙනවා ඒ නිවසට. අපේ කුඹුර වගා කරගන්න ඕන වුණාම ඒ ආයෙම අය ඇවිල්ලා අපේ කුඹුරට උදව් කරනවා. අපි ගිහිල්ලා අනිත් කුඹුරට උදව් කරනවා. අත්තම් ක්‍රමයක් තිබුණා. අපි පළවැල නෙලා ගැනීමේදී ඒ සතුන්ට ඉතුරු කරන සංස්කෘතියක් තිබුණා. වැවේ තියෙන මත්ස්‍ය සම්පත නෙලා ගැනීමේදී පළමුවෙන්ම මත්ස්‍ය සම්පත ඒ ගමේ ඉන්න ගැබිනි කාන්තාවට ලබා දෙන සංස්කෘතියක් තිබුණා. අපි
කුඹුරේ අස්වැන්න නෙලනකොට අපේ කුඹුරේ තියෙන වදලම කෙලවරේම ලියද්දක් පමණ අපි සත්තුන්ට වෙන් කරනවා. ඒ කියන්නේ පරිසර පද්ධතියත් ඒ වගේම වන සතා සිව්පා වුණොත් මිනිස් ප්‍රජාවත් එකට ගොඩනගන සහයෝගීතාවයක් සාමූහිකත්වයක් තමයි අපේ රටේ පැවැත්ම බවට පත් වුනේ. නමුත් ඒක ක්‍රමානුකූල විශේෂයෙන් 1977න් පස්සේ මේ සහයෝගීතාවයේ වෙනුවට කල්පනා කරා පාලකයන් අපේ රටේ සංවර්ධන මාවත තරඟය. එනිසා අපේ රටේ සංවර්ධන මාවත තරඟයකට ඇතුල් කරා. එනිසා අද දුවදරුවන් අධ්‍යාපනයේ තරඟයක ඉන්නවා. ව්‍යාපාරිකයන් පළමු ව්‍යාපාරිකය ධනවතා බවට පත් වීම, දෙවනියා අභිබවා යාම, වැඩි ධනයක් එක්රැස් කර ගැනීම වැනි තරඟයකට පෙළඹී තිබෙනවා. ඒ නිසා මේ මුළු සමාජෙම තරඟයකට හෙලා තිබෙනවා. ඒ තරඟයේ ප්‍රතිඵල කුමක්ද? වඩාත් වැඩියෙන් වැලිගොඩ දැම්මොත් වඩාත් වැඩියෙන් ලාභය උපයන්න පුළුවන්. ඒකෙන් ධනය නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්නේ? ගම් ඉවුරු මුළුමනින්ම විනාශ කරමින් වැලිගොඩ දාමේ ව්‍යාපෘතිය තරඟය වනාන්තර පද්ධතිය විනාශ කරලා එහි ඉඩම් අත්පත් කරගෙන එහි තමන්ගේ වගාවක් ආරම්භ කරොත් තමන්ට ලාභ උපයන්න පුළුවන්. ඒ තරඟය. ඒ වගේම වසවිස සහිත ආහාර ගෙනල්ලා ඒවා සමාජයට පොළඹවලා ඒකෙන් ලාභය උපයන්න පුළුවන්. ඒ තරඟය. ඒ නිසා මොකද්ද සිදු වී තිබෙන්නේ? අපේ රටේ සාමිකත්වයේ සිට තරඟය කියන ආර්ථික මොඩලයට අපේ රට මාරු කරලා තිබෙනවා. ඒ තරඟය විසින් මොකද කරේ? සියලු මිනිස් ශිෂ්ට සමාජික පැවතිය යුතු ශිෂ්ට සම්පන්න සියල්ල විනාශ කොට දමා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ තරඟයේ මතේ දූපු සමාජය දැන් හති වැටලා තිබෙන්නේ. මේ තරඟයෙන් විශාල ප්‍රමාණයක් බිඳ වැටලා තිබෙනවා. කොච්චරද කියනවනම් මම එකට උදාහරණයක් කියන්නම් ඔබට. මේ සියලු දෙනාම ජීවත් වීම සඳහා තරඟයක් කරනවා. ලාභය උපයා ගැනීම සඳහා තරඟයක යෙදෙනවා. හැබැයි ගිය අවුරුද්දේ ලංකාවේ එක ව්‍යාපාරිකයෙක් තමන්ට සමාගම් ගණනාවක් තිබෙනවා. හැබැයි සමාගම් වලින් සමාගම් දෙකක විතරක් දවසක ලාභය ලක්ෂ 600යි. තරඟයේ විසින් මොකද සිදු වී තිබෙන්නේ? තරඟයේ විසින් සියලු ධනය ඉතා කුඩා කණ්ඩායමක් වෙත සංකේන්ද්‍රණය වෙන්න පටන් ගත්තා. ඔබ හිතුවොත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගබඩා විශාල ප්‍රමාණයක් තිබුණා. කුඩා වී මෝල් හිමියන් හිටියා. සුළු පරිමාණ වී මෝල් හිමියන් හිටියා. ඔවුන් වී නිෂ්පාදනයේ යෙදුණා. හැබැයි තරඟයේ විසින් මොකද කරේ? අර කුඩා සියල්ල කඩා වැටලා ප්‍රධාන වී මෝල් හිමියන් 3 දෙනෙක් අතට මුළු බලයම කේන්ද්‍රගත වී තිබෙනවා. ඒ නිසා මේ තරඟයේ අවසන් ප්‍රතිඵලය බවට පත් වී තිබෙන්නේ සියලු ධනය, ජාතික සම්පත්, බලය ඉතා කුඩා කණ්ඩායමකට සංකේන්ද්‍ර වී තිබෙනවා. මෙන්න මේකේ ප්‍රතිඵල තමයි අපි අත්විඳින්න තිබෙන්නේ. ඒ නිසා දැන් අපේ ජීවිතවලට අත්දැකීම් වලින් ඔප්පු කරමින් තිබෙනවා මේ තරඟය අසාර්ථකයි. ඒ නිසා අපි තරඟය වෙනුවට සාමිකත්වයේ සහයෝගය සඳහා වූ පරිවර්තනයක් කළ යුතුව තිබෙනවා. එවැනි පරිවර්තනයක් කිරීමකින් තොරව මේ තරඟය හරහා රට සංවර්ධනය කරාවේ කියලා විශ්වාස කරනවා. තරඟය හරහා ඉදිරියට යාවි කියලා විශ්වාස කරන සෑම පාලකෙක්ම අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මුහුණ දීපු ඉරණමට මුහුණ දෙනවා. සෑම ආණ්ඩුවක්ම වර්තමාන ආණ්ඩුව අද මුහුණ දී තිබෙන ඉරණමට මුහුණ දෙනවා. ඒ නිසා මා විශ්වාස කරනවා අපි වර්තමාන ආණ්ඩුවට පමණක් ඒ පාලකයන්ට පමණක් විවේචනය දෝෂාරෝපණ එල්ල කිරීමෙන් පළක් නැහැ. මේ අනුගමනය කරමින් තිබෙන සමාජ ආර්ථික දේශපාලන ව්‍යුහයේ මුළුමනින්ම පරිවර්තනය. එය හුදු අර 19 වෙනි සංශෝධනය වගේ නිකම් පැලස්තර නෙවෙයි. මුළුමනින්ම විප්ලවීය සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. අපේ කුස්කර්මාන්තයට විප්ලවීය පරිවර්තනයක් අවශ්‍යයි. අපේ කර්මාන්ත ක්ෂේත්‍රයට විප්ලවීය පරිවර්තනයක් අවශ්‍යයි. අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට විප්ලවීය පරිවර්තනයක් අවශ්‍යයි. අපේ මේ සමාජයට විප්ලවීය සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. අපේ මේ රටේ දේශපාලනයට විප්ලවීය දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි. අන්න එවැනි පරිවර්තනකින් පමණයි මේ ඇති වී තිබෙන ගැටලුවට විසඳුම් සොයාගත හැකියි කියලා අපි විශ්වාස කරනවා. මුළු ලෝකෙම ගත්තොත් බහුතරයක් රටවල් විවෘත ආර්ථික ප්‍රතිපත්ති පිළිගන්නවා. මේ ධනේශ්වර ක්‍රමය පිළිගන්නවා. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් අපේ රටේ විතරක් මිනිස්සු ලෝකෙ වැඩිම වසවිස කන රට විදිහට නම් වෙන්නේ කොහොමද? අපේ රටේ විතරක් මහා පරිසර විනාශයන් සිදු වෙන්නේ කොහොමද? මිනිස්සුන්ගේ වරද තියෙන්නේ ක්‍රමය තුලද? පුද්ගලයෝද වග කියන්න ඕනේ? එහෙම නැත්නම් සිස්ටම් එකද මේ පවතින ක්‍රමයද? අපි මේ පිළිබඳව කතා කරමු මේ විරාමයෙන් පස්සේ. වර්තමාන ලාංකීය දේශපාලනයේ ප්‍රබලතම සංනිවේදකයෙක් සමගයි අපේ කතාබහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා.
මන්ත්‍රීතුමනි දැන් ඉන්දියාව විවෘතාර්ථික ප්‍රතිපත්තියට යන්නේ අපිට පස්සේ ටිකක් බලනවා. හැබැයි අපි විවෘතාර්ථිකයට යන විවෘත ආනයන අපනයන ආර්ථිකයකට යනකොට අපිට පුළුවන් වෙන්නේ නැහැ ඒ සඳහා වන නියාමන ආයතන ශක්තිමත් කරන්න. ඒවයි සිදුවෙන්නේ දේශපාලන පත්වීම්. දැන් පාරිභෝගික අධිකාරිය, ප්‍රමිති ආයතනය, දැන් මේ වර්තමානයේ කතා බහට ලක් වෙලා තිබෙන පොල් සංවර්ධන අධිකාරිය, රේගු දෙපාර්තමේන්තුව මේ ආයතන ව්‍යුහයේ ශක්තිමත් වුණා නම් ආයනන අපනයන ප්‍රතිපත්තිය ඇතුලේ අපිට පුළුවන් කමක් තිබෙනවා කියලා ඔබ විශ්වාස කරනවාද? කිසියම් විදිහක මේ තරම්ම වසවිස අනවශ්‍ය දේවල් රට ඇතුළට එන එක නවත්තන්න. ඇත්තටම මම හිතන්නේ මේ වසවිස පමණක් නෙවෙයි. අපේ මේ වෙළඳපොළ විවෘත කිරීමේ මුළු ක්‍රියාදාමයම විකෘතියක්. අපි කවුරුත් විශ්වාස කළ යුතු නෑ වර්තමාන ලෝකයේ අපිට සියල්ල නිෂ්පාදනය කරගනිමින් දොරගුළු වහලා ආර්ථිකයක් ගෙනියන්න. ලෝකයේ අද sannivedanayin කිට්ටු වෙලා තිබෙනවා. ගමනාගමනයෙන් කිට්ටු වෙලා තිබෙනවා. වෙළඳපොළෙන් එකට ගැට ගහලා තිබෙනවා. එන සෑම රටක්ම එවැනි සමීප වූ ලෝකයක තමයි තමන්ගේ ආර්ථික උපාය මාර්ගය තෝරන්නේ. ඉතින් කිසිදු රටකට සියල්ල වහලත් සියල්ල විවෘත කරලත් ඉදිරියට යන්න බෑ. සෑම කෙනාම තමන්ගේ රට විවෘත වෙළඳපොළ විවෘත කරනකොට තමන්ගේ ජාතික ආර්ථිකයේ පංගුව ආරක්ෂා කර ගැනීම පිළිබඳ දැක්මක් සහ සැලැස්මක් තිබුණා. ඔබ කිව් උදාහරණ ඉන්දියාව ගත්තොත් ඔබ දන්නවා ලේලන් සමාගම ඉන්දියාවට එනකොට ඉන්දියාව කියන්නේ නෑ ලේලන් එකට ඔහු තාක්ෂණය අරන් එනවා ප්‍රාග්ධනය අරන් එනවා. හැබැයි ඔවුන් කියන්නේ උන් අශෝක් සමාගමත් එක්ක එකතු වෙන්න කියලා. ඒ අනුව තමයි අශෝක් ලේලන් හැදෙන්නේ. සුසුකි සමාගම ඉන්දියාවට එනකොට සුසුකි සමාගම තමයි වාහන නිෂ්පාදනය කිරීම සහ තාක්ෂණය සහ ප්‍රාග්ධනය අරගෙන. හැබැයි ඔවුන් නිදැල්ලේ ඉන්දියාව වර්ධනය වෙන්න උඩ දුන්නේ. ඔවුන් එක ඉන්දියානු මරුටි සමාගමත් එක්ක මරුටි සුසුකි බවට පරිවර්තනය කරනවා. ඒ වගේ ජපන් හොන්ඩා සමාගම ඉන්දියාවට එනකොට ඔවුන් තාක්ෂණයේ ප්‍රාග්ධනය අරගෙන ආවට ඔවුන්ගේ ජාතික ආර්ථිකයේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් ඉන්දියාවේදී නිෂ්පාදනය කරන්න ඉන්දියානු හීරෝ සමාගමත් එක්ක එකතු වෙලා හීරෝ හොන්ඩා. ඒ හැම රටක්ම අපේක්ෂා කරා තමන්ගේ ජාතික ආර්ථිකයේ පංගුව ආරක්ෂා කරගනිමින් තමයි වෙළඳපොළ විවෘත කරේ. හැබැයි අපි විවෘත කරේ ඒ ආකාරයට නෙවෙයි. අපි වෙළඳපොළ විවෘත කරේ අපේ ජාතික ආර්ථිකයේ මුළු කොඳු නාරටියම විනාශ කරගනිමින්. අපේ සිමෙන්ති කම්මල් කඩා වැටෙන්න තමයි අපි වෙළඳපොළ විවෘත කරේ. අපේ කුඩා පේස කර්මාන්තශාලා කඩා වැටෙන්න තමයි අපි වෙළඳපොළ විවෘත කරේ. අපේ කිරිපිටි කර්මාන්තය සහ කිරි නිෂ්පාදකයා කඩා වැටෙන්න තමයි අපි වෙළඳපොළ විවෘත කරේ. අපේ මුං ඇට කව්පි උඳු නිෂ්පාදකයා කඩා වැටෙන ආකාරයට තමයි අපි වෙළඳපොළ විවෘත කරේ. ඒ නිසා අපේ වෙළඳපොළ විවෘත කොට තිබෙන්නේ මුළුමනින්ම දේශීය ජාතික ආර්ථිකය ආරක්ෂා කර ගැනීම අරමුණින් නෙවෙයි. ඒ මුළුමනින්ම ඩෝසර් කරමින් කොමිස් යටිමඩි එකඟතාවයන් ඩීල්ලරා යන ආර්ථිකයක් නිර්මාණය කරනවා. මට මොහොතක් ඉඩ දෙන වර්තමාන ආණ්ඩුව දැන් අර ඔබ සඳහන් කරපු දේවල්ම මුං ඇට උඳු මේ වගේ දේවල් ආනයනය ඉතාමත් සීමා කරලා තිබෙනවා. විශාල මිලකුත් වෙළඳපොලේ තිබෙනවා. මේවා දේශපාලන වේදිකාවල් වල ආණ්ඩුවට ප්‍රහාර බවටත් පත් වෙලා තිනවා. වාහන ආනයනය යම් කිසි විදියකින් සීමා මුළුමනින්ම නවත්තලා තියෙනවා. ඒතකොට මේ නැවතත් අර ඔබ කියන දේශීය ආර්ථිකයට පණ දෙන්න නැත්නම් අපේ ජාතික පංගුව ආරක්ෂා කරගන්න දරන උත්සාහයක් කියලා දකින්නේ. මේ සියලු ආනයනික සීමාවන් කරලා තිබෙන්නේ ලංකාවෙන් ඩොලර් එළියට යාම වළක්වා ගන්න. ඒ මොකද ආසන්න වශයෙන් ඩොලර් බිලියන 8.7ක ණය වාරිකයක් තිබෙනවා. ප්‍රතිඵලයේ විදිහට නැවතත් දේශීය ආර්ථිකයේ දේශීය නිෂ්පාදන ශක්තිමත් වේ කියලා ඔබ විශ්වාස කරන්නේ? මම ඔබට උදාහරණයක් කියන්නම්. කහ නතර කරන්න කුමක් වෙනුවෙන්ද? කහ නිෂ්පාදනයේ දිරිගන්වන්නද? එහෙමද ඩොලර් යන එක වළක්වා ගන්නද කියලා කල්පනා කරන්න. කහ නිෂ්පාදනයේ බිඳ වටනවා නම් අපි කොහොමද කහ කර්මාන්තයක් නිර්මාණය කරන්න කියලා සැලැස්මක් ඕන. සාමාන්‍යයෙන් කහ වගා කරන්නේ මාර්තු අප්‍රේල් මාසවල. ඒ වගාවට අවශ්‍ය වෙන බීජ අපි නිෂ්පාදනය කරලා දීලා තිබෙනවාද? ඒ වගාවට අවශ්‍ය වෙන තාක්ෂණික ඥානය අපි ගොවි ජනතාවට ගිහින් දීලා තිබෙනවාද? ඒ වගාවෙන් එළන අස්වැන්න මිලදී ගැනීම සඳහා යාන්ත්‍රණයක් හදලා තිබෙනවාද? ඔබට අද ගියොත් වාරියපොළ කුරුණෑගල පළාතට ගියොත් පාරායින තියන කහ විකුණනවා. ඇයි? ඒකට අවශ්‍ය වෙන වෙළඳපොළ සම්බන්ධ අසාර්ථක වී තිබෙනවා. ඒ වගේ මේ කහ කුඩු බවට පරිවර්තනය කොට පාරිභෝගික අතර ගෙනත් දීම සඳහා වූ කර්මාන්ත සැලැස්මක් තිබෙනවා. පරිවර්තනයේදී කිසියම් විදිහක දුෂ්කරතා ප්‍රමාණයක් යම් කාලයකට දරා ගන්න ඕන කියලා. ඔව් යම් කාලයක දරා ගන්න ඕන. හැබැයි දුෂ්කරතාවයන් දරා ගන්න ඕනකම තිබෙන්නේ අරමුණට යාම සඳහා අවශ්‍ය වෙන සැලැස්මක් එක්ක. ඒතර එවැනි අරමුණට යාම සඳහා වූ සැලැස්මක් නැතුව තමන්ගේ රටෙන් ඩොලර් එළියට යාම වළක්වා ගැනීම සඳහා අරමුණු කරගත්තු ආනයනික සීමා කිරීම තමයි මෙම අයගේ ප්‍රතිපත්ති බවට පත් වී තිබෙන්නේ.
ඒ නිසා මම කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ මෙය අපේ රටේ ජාතික ආර්ථිකයේ පංගුව ශක්තිමත් කිරීම සඳහා වූ ආර්ථික සැලැස්මක් නොවේ. එය නිකන් කහත් නතර කරලා මුංගට නතර කරලා කජු නතර කරලා මේ කවුපි නතර කරලා පුළුවන් එකක් නෙවෙයි. ඒ සඳහා නිෂ්පාදන ජාතික සැලැස්මක්, ඒ සැලැස්ම පිළිබඳ අධ්‍යයනයක්, ඒ සැලැස්ම පිළිබඳ පර්යේෂණ, ඒ පර්යේෂණ ලහරා ලැබෙන ප්‍රතිඵල, ඒවා ගොවි ජනතාවත් අතර කරන සංවාද, ඒක ජනතාවත් අතර සංවාද. එවැනි ලෙස විතරයි මේක පරිවර්තනය කළ හැකි වන්නේ. එහෙම නැතුව වරායේ ගේට්ටුව වහලා ජාතික නිෂ්පාදනය ඉහළ දාන්න පුළුවන් කියලා විශ්වාස කරනවා නම් ඒක නිකන් බොළඳ අර රටට ඉදිරිපත් කරන තරකයක් විතරයි. ඉතින් මම කියමින් ආවේ ඒක පළමු කොටම තමයි අපි ඔය ජාතික නිෂ්පාදනයේ පංගුව ආරක්ෂා කරගන්න අසමත් වීම. ඊළඟ ඔබ ආපු ප්‍රධානම ප්‍රශ්නේ අපි දන්න ඕනෑම රටක ආණ්ඩුවක් බැඳී හිටිනවා ප්‍රධාන කරුණක් තමයි ඒ රටේ පුරවැසියන්ට වසවිස වලින් තොර ආහාර ලබා දීම ඒ ආණ්ඩුවක වගකීමක්. ඒ විතරක් නෙවෙයි සාධාරණ මිලකට ලබා දීම. මොකද අපේ රටේ ඕනෑම රටක පුරවැසියන්ගේ ප්‍රධානම පංගුව ආහාර. ඒ තමයි ජීවිතේ ප්‍රධානම අංගය. ඒ නිසා වසවිස වලින් තොරව ලබා දීම සහ සාධාරණ මිලකට ලබා දීම තමයි ආණ්ඩුවකට පැවරෙන ප්‍රධානම කාර්යභාරය. එතකොට අපේ මේ ආහාර නිෂ්පාදන එකක් දේශීය නිෂ්පාදනය වෙනවා. අනිත් එක අපි විදේශීව ආනයනය කරන තත්ත්වයක් මේ මොහොතේදී තිබෙනවා. ඒතර අපි මොකද්ද කළ යුතු වන්නේ? ඒතර පාලකයන් වගකීමෙන් බැඳී සිටිනවා කවර තැනක නිෂ්පාදනය වුණත් එම පුරවැසියන්ට සාධාරණ මිලකට සහ වසවිස වලින් තොර ආහාර වේලක් ලබා දීම සඳහා. මට මතකයි අපේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ බවට පත් වුණේ ආහාර සුරක්ෂිතභාවය. ඉතින් රටක ජාතික ආරක්ෂාව ගැන මේ බයිනිතු තියාගෙන තුවක්කු කරේ තියාගෙන ආම කාදාගෙන පාරේ විද්ද කියලා ජාතික ආරක්ෂාව තවරු වෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව ප්‍රධාන සාධකයක් තමයි ආහාර සුරක්ෂිතභාවය. නිසා ආහාර සුරක්ෂිතභාවයත් ඒ වගේම වසවිස වලින් තොර ආහාර වේලක්. එතකොට ඔබ අහපු එක දැන් මේ යාන්ත්‍රණය හැදලා තියෙන්නේ කොහොමද? එතකොට ආහාර ආනයනය කරන ව්‍යාපාරික කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම ඒ ආනයනය කරන ආහාර පිළිබඳ ප්‍රමිතියට ලක් කරන රාජ්‍ය ආයතනයක් තිබෙනවා. ඒ වගේම ඒ වගේ සිද්ධ වෙන මොනවා හෝ අකටයුත්තක් වැරද්දක් ජනතාවට එළිදරව් කිරීම සඳහා වූ මාධ්‍ය ජාලයක් තිබෙනවා. එතකොට මේක තමයි මම හිතනවා මේ වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙන ප්‍රධාන සාධක තුන. ආනයනකරුවන්, නියාමනය කරන කණ්ඩායම සහ මාධ්‍ය. දැන් සිදුවී තිබෙන්නේ කුමක්ද? මේ කණ්ඩායම් තුනම යම් දේශපාලන න්‍යාය පත්‍රයක ගොදුරක් බවට පත් වී තිබෙනවා. උදාහරණයකට ගත්තොත් මේ ආනයනය කරන වසවිස ආනයනය කරන ව්‍යාපාරිකයාම තමයි ඡන්දවලට Tamanට විශාල මූල්‍ය ආධාර ලබා දෙනු ලබන්නේ ඡන්ද ව්‍යාපාර කර ගැනීම වෙනුවෙන්. ඒ නිසා ඡන්දයට ලබා දීපු මුදල් ආවරණය කර ගැනීම සඳහා අයිතු ලාභ උපයා ගැනීම සඳහා ඔවුන්ට අවස්ථාව ලබා දී යුතුයි පාලකයා. ඊළඟ ඒ අයත් එක්ක එකට මැතිවරණ වේදිකාවේ නැගපුවාම තමයි අර නියාමන අධිකාරිවල ප්‍රධාන පුටුවල වාඩි වෙලා ඉන්නේ. උදාහරණයකට ගත්තොත් සතොස් ආයතනයේදී මා සීනි වංචාව පිළිබඳ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරාට පසුව ඒ සභාපතිවරයා නිශ්චිත වශයෙන් ඒට වගකිය යුතු කියන කරුණ ඉදිරිපත් කරාට පසුව එම සභාපතිවරයා ඉවත් කොට ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා බවට පත් කරනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රමිති ආයතන වෙළඳ අමාත්‍යාංශයෙන් ගලවලා ජනාධිපතිවරයා අතට ගන්නවා. ඒ නිසා ඒ ජනාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ තිබෙන ආයතනයක්. හැබැයි ආයතනේ පත්වීම දේශපාලන පත්වීම. එම ආයතනයේ ප්‍රධාන නිලධාරිතුමිය දේශපාලන පත්වීම. ඒගොල්ලෝ කවුද? මේ ව්‍යාපාරික ජාලය අර ප්‍රමිති ආයතනයේ ඒ ප්‍රධාන කණ්ඩායම මේක දේශපාලන ජාලයක කොටස්කරුවා. ඒ නිසා ඒ වගේම මාධ්‍ය වල ඔබ දන්න මුළුමනින්ම පැවැත්ම තිබෙන්නේ ඔවුන්ගේ එයා කාලේ අලෙවි කරන්න. වෙන මොකුත් මාධ්‍ය වලට විකුණන්න බෑ. විකුණන්න තිබෙන්නේ වෙළඳ දැන්වීම. ඒ වෙළඳ දැන්වීම විශාල සමාගම් තමයි ලබා දෙන්නේ. ඒ නිසා සමාගම් වල න්‍යාය පත්‍රයටත් යම් ප්‍රමාණයට මාධ්‍ය නාලිකාවලට යටත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ කණ්ඩායම් තුනේ ඍජු මැදිහත් වීමක් සහ ආරක්ෂාවක් මත තමයි මේ වසවිස අද අපේ රටට පැතිරෙමින් තිබෙන්නේ. ඒ නිසා මා විශ්වාස කරනවා පාලකයාගේ ප්‍රධානම වගකීම පුරවැසියන්ට වසවිස වලින් තොර ආහාර වේලක් ලබා දීමට අසමත් වී තිබෙනවා. එය මේ නියාමනයේ බිඳ වැටීමත් මා කලින් කියපු තරඟයට ඇතුළු කරන සමාජයක්. ඔබ හිතන්න අපේ ගම්වල මේ සාමාන්‍ය අපේ රටේ තිබුණු ආහාර සංස්කෘතිය ආහාර කියන්නේ ඒක ටිකක් අපිට ජන ජීවිතයත් එක්ක ගැට ගහලා තිබුණා. ඒ නිසා සාමාන්‍ය අපේ ගම්වල තියෙනවා සතුරෙකුටවත් වසවිස ඇතුළත් කරලා ආහාර වේලක් ලබා දෙන්න යුතු කියන සංකල්පයක් තිබුණා. ඒ වගේම අපි සාමාන්‍යයෙන් ඔය සතෙක් දඩයන් කරන්න යනකොට ඒ කාලේ ඔව් ආහාර ගනිමින් ඉන්නවනම් ඒ සතාට දඩයන් කරන්නේ. එහෙම සංස්කෘතියක් අපේ රටේ තිබුණා. ඒ වගේම අල්ලපු ගෙදර සුරතෙල්ට ඇති කරන බල්ලා මේ ගෙදර පැනලා හොරෙන් ආහාර ගන්නවා නම්
ඔහුට ගලකින් ගහන්නේ ආහාර අරගෙන ඉවර වෙනකම්. එහෙම සංස්කෘතියක් අපේ රටේ තිබුණා. දැන් ආහාරත් ඒ වසවිස වලින් තොරවීම ඒත් එක්ක බැඳිච්ච සංස්කෘතියක් තිබුණා. ඉතින් එවැනි සමාජයක් තමයි අද නේද පිළිකාකාරක අලෙවිකරන ව්‍යාපාරිකයන් නිර්මාණය වෙලා තියෙන්නේ. පිළිකාකාරක විතරක් නෙවෙයි. විශාල වශයෙන් ගත්තොත් වසවිස පුරවන කල්තබා ගැනීම වෙනුවෙන් කල්තබාගත්තු අද විතරක් නෙවෙයි. ඔබට මතක ඇති සතොස ගෙනාපු හාල් දි รา පත් වුණා කියලා. ඒ හාල් සත්ව ආහාරයට නිකුත් කරන්න තීන්දුව කරා. හැබැයි පස්සේ පොළොන්නරුවේ මූලකින් ඒ හාල් ලම්බුණා. නැවත පොලිස් කරලා වෙළඳ පොළට ආවා. ඒ කියන්නේ මේ ප්‍රධාන ආහාරය වන බත ඒ සඳහා සපයන සහල් කල්ලිකුත් වෙලා තිබුණත් නැවත ඒ සහල් වෙළඳ පොළට එන සංස්කෘතියක් නිර්මාණය වුණා. ඒ නිසා මේ සියල්ලම කලින් කියපු මේ තරංගයේ විසින් සමාජයකට අත්පත් කර දිය හැකි සියලුම විනාශයන් අත්පත් කොට දී තිබෙනවා. එහි ගොදුරු බවට අපේ රටේ පොදු ජනතාව පත් වී තිබෙනවා. ඒ නිසා මේ කිසිසේත්ම ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට හෝ වෙන කිසියෙකුට ඇඟිල්ල දික් කරලා මිදෙන්න බෑ. ජනතාවට විස සහිත පොල් තෙල් ලබා දුන්නා නම්, පිළිකා සහිත පොල් තෙල් ලබා දුන්නා නම්, විස සහිත ආහාර ලබා දෙනවා නම්, එහි ප්‍රධාන අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය ප්‍රමිති ආයතන ඇවිල්ලා කියනවා නම් චුට්ටි කාලයක් වහ කෑවට කමක් නැහැ කියලා. තවත් ගොඩක් ඒ වගේ තියෙනවා අපි කියන්නේ නැහැ කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ? මිනිස් ජීවිත පිළිබඳව, ඔවුන්ගේ පැවැත්ම පිළිබඳව අබමල් රොණකෝ හැඟීමක් තියෙන පාලකයන්ද? අබමල් රොණකෝ හැඟීමක් තියෙන නිලධාරිතුමියක්ද මේගොල්ලෝ? ඒ නිසා ඔයගොල්ලෝ හිතනවාද මේ අය හරහා මේ සමාජයට යහපත් දෙයක් ඉටු වේවි කියලා? ඒ නිසා මේ හැම වෙලාවෙම පෙන්눔 කරන්නේ මේ පාලකයන්ගේ තියෙන අසිස්තත්වය. මේ නිලධාරි විශේෂයෙන්ම නිලධාරිතුමියගේ පෙන්눔 කරන ඒක කියන ආකාරය ගත්තොත් කිසිදු කනගාටුවක් නැති, කිසිදු කම්පනයක් නැති, නිකන් චිත්‍රපටි ශාලාවකට ගිහිල්ලා විකට චිත්‍රපටියක් බලලා රස විඳිනවා කියන ආකාරයෙන් තමයි ඇයි ප්‍රකාශ කරන්නේ. ඔබ හිතනවාද? හැබැයි අය කියන්නේ මේ රටේ මේ මොහොතේ පවතින යථාර්ථය මේ නිෂ්පාදන මොනවද කියලා කිසියම් විදියකින් ප්‍රමිති ආයතනයේ හෙළිදරව් කරොත් දශක ගාණක් තිස්සේ සමහර විට මේවා අපේ රට පරිභෝජනය කරලා තිබෙනවා කියලා අනාවරණය වෙයි. ඔව් අපි කොතනින් හරි මේක නතර කරන්න ඕනේ නැද්ද? කොතනින් හරි අවසන් කරගන්න ඕනේ නැද්ද? අද සාමාන්‍යයෙන් ගත්තොත් දවසකට 64 දෙනෙකුට පිළිකා රෝගය වෙළඳෙනවා. දවසකට 38 දෙනෙක් පිළිකා වලින් මිය යනවා. දවසකට 38 දෙනෙක්. ඒක රජයට වගකීමක් නැද්ද මෙවැනි? ඒ කියන්නේ මේ ලෙඩ බවට පත් වී තිබෙන මේ සමාජයේ සුවපත් කිරීමේ වගකීමක් තිබෙනමන්. එම බරෙන් නිලධාරිතුමිය මේ ප්‍රශ්න ගන්න ඕන. එම බරෙන් එම අමාත්‍යංශේ බාර අමාත්‍යවරය, එම ආයතන බාර අමාත්‍යවරය, ජනාධිපතිවරයා වගකීම් බාර ගන්න ඕන. ජනාධිපතිවරයා වෙන වෙන ආයතන වලට යනවා දැකලා තියෙනවා. නේද? RMV එකට යනවා, හාල් කඩේට යනවා. හැබැයි ඒ ඔක්කොම තියද්දි මොකද වෙමින් තිබෙන්නේ? තමන්ට ඍජු ලෙස වග කියන ආයතනයන් වල මේක නම් සිද්ධ වෙමින් තිබෙන්නේ. අනෙක් ආයතනයන් කවර ආකාරයෙන් කටයුතු කරනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි. රටේ කාන්තාවෝ තරුණියෝ දවසකට මොනතරම් සමේ පැහැ වෙනස් කරන ඖෂධ වර්ග පාවිච්චි කරනවද? කොතනින්ද මේවා නියාමනය සිදු වෙන්නේ? පිරිමි දරුවෝ මොනතරම් ජෙලි පැකට් තමන්ගේ හිස මත ආලේප කරනවද? කවුද නියාමනය කරන්නේ? මේ ආහාර පිළිබඳව පමණක් නෙවෙයි සෑම තැනකම විශාල කුකුසක් තිබෙනවා අපේ සමාජයේ කොතනටද මේ යන්නේ කියන කාරණේ සම්බන්ධව අපි විරාමයකට යනවා. ආණ්ඩුව පැත්තෙන් මේ දවස්වල ප්‍රකාශ කරන කාරණා කීපයක් පිළිබඳවම චෝදනා කරන පාර්ශ්වයේ සිටින ජනතා විමුක්ති පෙරමුණෙන් මම ඍජුවම ප්‍රශ්න කරන්න කැමතියි. ජනාධිපතිතුමා ආවට පස්සේ කටුපොල් වගාව තහනම් කරා. එතනෝල් ආනයනය කිරීම තහනම් කරා. මහා විශාල මාෆියාවක් මේ සමග ගොඩනැගිලා තිබුණා. හැබැයි එතුමා එඩිතර පියවරක් අරගෙන එතනෝල් ආනයනය තහනම් කරා. ඒ වගේම ෆාම් ඔයිල් ආනයනය තහනම් කරා. කිසියම් විදිහකින් මේ ආහාරවල වසවිස තියෙනවා කියලා අනාවරණය වෙන්න පටන් ගත්තේ රජය ඒ සම්බන්ධව පරීක්ෂා කර බලපු නිසා. එහෙම බලනකොට දැන් ආහාර නියාමනය කිරීම ආරම්භ කරලා තිබෙනවා. අභියෝගාත්මක පියවරක් තියලා තියෙනවා. එහෙම තියෙද්දි තමයි විපක්ෂයේ නියෝජනය කරන ඔබතුමාලා චෝදනා කරන්නේ. එතුමා ඉදිරිපත් කරන කරුණු අසත්‍යය. කටුපොල් වගාව තහනම් කරනවා කියලා එතුමා ප්‍රකාශයක් කරත් ඒට අදාළ වෙන ගැසට් නිවේදනය තාමත් නිකුත් කරලා නැහැ. ඊළඟ එතුමා එතනෝල් තහනම් කරනවා කියලා කිව්වත් මා දන්නා පරිදි තාමත් එතනෝල් ආනයන සිද්ධ වෙනවා. ඔබ වගකීමෙන්ද කියන්නේ? වගකීමෙන් කියන්නේ. මොකද අපේ රටේ
සාමාන්‍ය සරල ගත්තොත් මත්පැන් අවශ්‍යතාවය සඳහා අපේ රටේ නිෂ්පාදනය කරන එතොල ප්‍රමාණය මදි වී තිබෙනවා. ඒ නිසා දැන් සමහර විට කරන්නේ එතනෝල් ගේන එක නතර කරලා මොලෙසස් කැටගෙනල්ලා ඒ වගේ එතනෝල් පෙරන තත්ත්වයකට නිර්මාණය වෙලා තිබුණා. කෙසේ වුවත් මා කියන්නේ එය මුළුමනින්ම තහනම් කරයි කියන එක වැරදි. තුන්වෙනි කරුණ මම දැක්ක ඊයේ තමයි ගැසට් නිවේදනය නිකුත් කරලා තිබෙන්නේ ෆාම් ඔයිල් තහනම් කිරීම පිළිබඳව ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඉතින් බලමු ෆාම් ඔයිල් තහනමත් කටුපොල් තහනම වගේම සිද්ධ වෙනවාද කියලා ඉස්සරහට බලාගෙන ඉන්න පුළුවන්. මා කියන්නේ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව යම් ප්‍රශ්නයක් සමාජයේ සාකච්ඡා වුණාට පසුව විසඳුම් හොයන්න නෙවෙයි පාලකයා ඉන්නේ. පාලකයා ඉන්නේ සිදුවිය හැකි ප්‍රශ්න පුරෝකථනය කොට ඒවා කල්තියා විසඳුම් මෙහෙවීම තමයි පාලකයාගේ වගකීම. ඉතින් මා හිතනවා ඒ පැත්තෙන් ගත්තොත් විසඳුම් සෙවීම ආරම්භ වුණාට පස්සේ නියාමනය ආරම්භ වුණාට පස්සේ ඒක සමාජයට අනාවරණය වුණා. දැන් ඒක ආණ්ඩුවට විරුද්ධව පාරාවලල්ලක් වෙලා තියෙනවා කියන එක තමයි ඔවුන් කියන්නේ. නැහැ. නියාමනය මීට පෙරත් තිබුණා. පෙරත් අහු වුණා. මේ අවස්ථාවේදී ඊට වඩා ප්‍රධාන ප්‍රශ්නයක් පැන නැගිලා තිබුණා. විශේෂයෙන්ම මෙම පොල් තෙල් තොගේ පරීක්ෂා කරලා පරීක්ෂණ කිරීම සඳහා අවශ්‍ය වෙන සාම්පල අරගත්තට පසුව ඒ රේගුවෙන් නිදහස් කොට තිබෙන පරීක්ෂණ වාර්තා එන්න පෙර. ඊට පස්සේ පෞද්ගලික පොල් තෙල් ව්‍යාපාරිකයන් ගබඩාවල ගබඩා කරන් තිබෙනවා. නමුත් ඒ ගබඩා කරන එකමද තියෙන්නේ කියලා පරීක්ෂා කරන ක්‍රමවේදයක් නෑ. ඊට ඒවා ගිහිල්ලා අපිට හලාවත පැත්තේ මම හිතන වෙන්නප්පුව පැත්තේ වගේ නේද පොල් තෙල් ලොරි කන්ටේනර් දෙකක් එහෙදී අහු වෙනවා. ඒවා සීල් තබනවා. ඊට පස්සේ ඒ අධිකරණ භාරයේ තිබිය යුතු එක ඒක නැවත රේගුවට බාර දෙනවා. එතන මේ ක්‍රියාවලිය අක්‍රමවත්භාවයට පත් වී තිබෙනවා. ඒ නිසා හැමදාමත් අපේ රටේ සිද්ධ වෙන දේ තමයි ඔබ දන්නවා. විශාල මාර්ග මේ වාහන අනතුරක් සිද්ධ වුණාම ඒක පිළිබඳ යම් කෙටි කාලික සමාජීය අවධානය යොමු කිරීම සඳහා රෙගුලාසි ගේනවා, ටයර් බලනවා, ඊට පස්සේ කාණු හදනවා, මේ වගේ දේවල් වෙනවා. ඊට පස්සේ ඒක ආයෙ යට ගිහලා සුපුරුදු පරිදි යනවා. දැනුත් මා හිතනවා මේ වස විස සහිත පොල් තෙල් ජාවාරම අහු වුණාට පසුව මේ පිළිබඳ අවධානය යොමු කරනවා. නමුත් ඒ අවධානය ඉතාමත් කෙටි කාලයක් තුළ අත්හරිනවා. ඒ නිසා අපි ඉක්මනින්ම පූර්ව විනිශ්චය දෙන්න සූදානම් නැහැ. නමුත් අපි බලන් ඉමු කොහොමද මේ දේ ඉස්සරහට සිද්ධ වෙමින් තිබෙන්නේ කියලා. ඔබතුමා හලාවත ගැනයි වෙන්නපුව පිළිබඳවයි එතනෝල් ගැනයි කතා කරනකොට මට තව ප්‍රශ්නයක් පැන නගිනවා. දැන් පහුගිය දවස්වල නීති විරෝධී මත්පැන් පිළිබඳව දෙකින් දිගටම කතා බහ වුණා. මම දැක්ක එක ප්‍රකාශකයෙක් සඳහන් කරලා තිබෙනවා අරක්කු වලයි මේ කියන්නේ නීත්‍යානුකූලව අලෙවි කරන මත්පැන් වලයි කසිප්පු එහෙම නැත්නම් හැලි අරක්කු කියලා හඳුන්වන දේවල් වලයි පොඩි වෙනසක් තියෙන්නේ. එකක් තමයි මේකෙන් එන ගන්ධයේ වෙනස, අනිත් එක ලේබලය, අනිත් පැත්තේ මේක පොෂ් මේ ඒ හැරුණාම වෙනසක් නැහැ. ඉතින් ගැමි සංස්කෘතියේ කොටසක් තමයි හැලි අරක්කු ටිකක් පෙරා ගන්න එක. අහිංසක මිනිස්සු උළුමෝලේ ගඩොල් පොරොනේ වැඩ කරන මිනිස්සුට හැන්දෑ වෙනකොට ඒක නැතුව බෑ. ඒක තමයි විසඳුම කියලා නිකම් ප්‍රායෝගිකව මේ පිළිබඳව තිබෙන අවශ්‍යතාවයක් පිළිබඳව කතා බහ කරලා තිබුණා. මොකක්ද ඔබේ විග්‍රහය? ඇත්තටම ඒව නිකන් පොත්වල තර්ක හැටියට ගේන්න පුළුවන්. නමුත් අපි එම පළාත් තුළ ජනතාව වෙත ගිහිලා බැලුවොත් මොකද සිදු වී තිබෙන්නේ? විශේෂයෙන්ම ඔය නීති විරෝධී මත්පැන් පෙරීම සඳහා අපි ගත්තොත් නීත්‍යානුකූල මත්පැන් හොඳද නරකද යෝග්‍යද අයෝග්‍යද කියලා වෙනම විවාදයක් අපි කරමු. නමුත් නීත්‍යානුකූල මත්පැන් වලට කවර හෝ නියාමන ක්‍රමවේදයක් තිබෙනවා. ඒක බිඳ වැටෙන්න පුළුවන්. හැබැයි එතකොට අපි ඒකට කරන්න ඕන ඒක නියාමනය ශක්තිමත් කරන එක. හැබැයි ගම්මානවල පෙරෙන මත්පැන් සඳහා කිසිදු නියාමන ක්‍රමවේදයක් නැහැ. ඒක නීති විරෝධී නිසා. ඒ නිසා අපි දන්නවා ඉතාමත් අහිතකර දේවල් මේකට යොදන බව. එතකොට කාට හරි තර්ක කරන්න පුළුවන් නෑ නීත්‍යානුකූල මත්පැන් වලට ඒවා යොදවනවා කියලා. හැබැයි ඒවා පරීක්ෂා කරන්න අත්අඩංගුවට ගන්න බලයක් තිබෙන ආයතන තිබෙනවා. ඒක ඔබ දන්නවා සමහර වෙලාවට කටුකම්බි දානවා මේක පැහෙන්න. ඒ වගේම යූරියා දානවා මේක පැහෙන්න. විවිධ අපද්‍රව්‍ය මිශ්‍ර කරනවා මේක පැහෙන්න. ඒ වගේම ඒවා ඉතාමත් සුලභ ලෙස ගම්මානවල පැතිරීම හරහා ඒ ගම්මානවල ඉන්න සාමාන්‍ය මේට හුරු පුරුදු අයට මිලදගැනීමේ අවස්ථා හැදිලා තිබෙනවා. ඒවා විකුණන ගෙවල් හැදිලා තිබෙනවා. ඒ ගෙවල් වල සංස්කෘතිය කඩා වැටී තිබෙනවා. මා කියන්නේ අද මේ නීති විරෝධී මත්පැන් අපේ ගම්වල ජන ජීවිතයේ මුළුමනින්ම ව්‍යසනයට පත් කොට තිබෙනවා. මා කියන්නේ නෑ ඒ නිසාම කියලා. නමුත් ආර්ථික ප්‍රශ්නේ, ආර්ථික කඩාවැටීම, ජීවනෝපාය පිළිබඳ ප්‍රශ්නේ, දරුවන්ගේ අනාගතය පිළිබඳව කල්පනාවත් නිවසක් නොමැති වීම ප්‍රශ්නේ
ඔවුන් හැම දෙනාම තමන්ගේ පීඩාව පිට කරගෙන මෙවලම් බවට පත් වෙනවා මේ නීති විරෝධී මත්පැන්. ඒක නීති විරෝධීන්. ඉතින් මා හිතන්නේ ආණ්ඩුව ප්‍රතිපත්තියකට තීන්දුවක් ගන්නවා නම් නෑ මේක අපිට අවශ්‍ය නැහැ. ඒක නීති අනුකූල අවසර පත්‍රය ඇතුළත ක්‍රියාත්මක කරන්න. එසේ නැතුව යම් අමාත්‍යවරයෙක් තමන්ගේ ඡන්දය ලබා ගැනීමේ පටු අරමුණින් ඒ නීති අනුකූල කරන්න කියන එකයි, එය පෙරාගත්තා වේ කියලා ඉන්න කියන එකයි, ඒට බාධා කරන පොලිස් නිලධාරි මාරු කරන එකයි ගත්තාම මම හිතනවා එය මේ මත්පැන් දෙක සංසන්දනය කිරීමෙන් වසාගත හැකි කරුණක් නොවේ කියලා. එක පැත්තකින් ආර්ථික පීඩනයට ලක්වුණු, තව පැත්තකින් ගෙදර සමාජිකයෙක් මත්පැනට ඇබ්බැහි වුණු පවුලකින් සමාජානුයෝජනය වෙන දරුවෙක්, අමිරි අත්දැකීම් රාශියක් සමග සමාජයට එකතු වෙන දරුවෙක් මේ ළඟට කෙබඳු රටක් වෙනුවෙන් දායක වේද කියන ප්‍රශ්නය තිබෙනවා. මේවට විසඳුම් වඩාත් සමාජ විද්‍යාත්මක, මානව විද්‍යාත්මක විය යුතුයයි අප විශ්වාස කරනවා. මන්ත්‍රීතුමනි, ඒ අතරේ මේ දවස්වල වඩාත් අවධානය යොමු වෙලා තිබෙන කාරණා දෙකකට මම යොමු වෙන්න කැමතියි. අපේ හෝරාව ඉක්මනින් ගෙවිලා යන නිසාම දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව සාකච්ඡාවට ලක් වුණා. ඊට පස්සේ මේ පිළිබඳව අතුරු කමිටුවක් පත් කරා. දැන් මොකද්ද තත්ත්වය? ඔබතුමාලට යම් කිසි විදියකින් මෙහි ගෑවීමක් තියෙනවා? විශේෂයෙන්ම ඒ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සමහර සමාජිකයින් දූෂිතින් බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ වගේම එම කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වයේ නීතිය ඉක්මවා ගියපු බව නීතිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ වගේම එම කොමිෂන් සභාවෙන් වංචනිකයන්, දූෂිතයන්, අපරාධකරුවන් නිදහස් කරන්න කියලා නිර්දේශ කොට තිබෙනවා. දැන් අධිකරණ තිබෙන නඩු ඉවත් කරගන්න කියලා නිර්දේශ කොට තිබෙනවා. එම නඩු පැවරීම සඳහා පරීක්ෂණ කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ මූල්‍ය කොට්ටාසේ, ඒ වගේම අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට නඩු දාන්න කියලා තීරණය කළා, යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම ඒ නඩු පවන ලද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නඩු දාන්න කියලා යෝජනා කරලා තිබෙනවා. එම නඩු විභාගයට ලක් කරන ලද අධිකරණ විනිසුරුවන්ටත් විරුද්ධව නඩු දාන්න කියලා තියෙනවා. ඒ නිසා මේක අපේ රටේ මුළුමනින්ම නීතියත් අධිකරණ පද්ධතියත් ආපසු හැරවීම, අනපිට හැරවීම. ඒ නිසා විශේෂයෙන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ අපි විවාදයක් දිගින් දිගට මිල්ලා හිටියා. මෙම කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයාට ලබා දෙනු ලැබුවේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 8 වෙනිදා. දැන් මාස 4ක් ගත වී තිබෙනවා. අපි මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා විශාල අරගලයක් කරා. අවසානයේ ආණ්ඩුව එක ඊට මාස දෙකකට පමණ පෙර පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා. නැවත අපි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා හිටියේ. ඒ විවාදේ කල්තබල පසුගිය මාර්තු මාසයේ 25 වෙනිදා තීරණයක් ගත්තා. මේ මාස 8 සහ 9 දින මේ විවාදේ පැවැත්වීමට පාර්ලිමේන්තුවේ මෙම සතියේ වැඩසටහනට ඇතුල් කරලා තිබුණා. දැන් මොකද කරන්නේ? හදිසියේ මේ අප්‍රේල් මාසයේ 6 අද මේ දිනේ මේක කැඳවලා ඉවර වෙලා පක්ෂ නායක රැස්වීම කැඳවලා මේ විවාදේ දෙන්න බෑ කියලා කියනවා. එනිසා ආණ්ඩුව තමන් විසින්ම පත් කරන ලද කමිෂම ජනාධිපතිවරයාට ලබා දී තිබෙන නිර්දේශ ඒවා කැබිනට් මණ්ඩලය අනුමත කරලා මේක මග හැරමින් යනවා. ඒ නිසා මේ ආණ්ඩුව අධිකරණ පද්ධතියත් සාමාන්‍ය සම්ප්‍රදායක්, නීති ව්‍යවස්ථාවන් මේ සියල්ල උල්ලංඝනය කරමින් තමන්ගේ දේශපාලන අරමුණක් කරා ගමන් කරමින් තිබෙනවා. අන්නේ අරමුණ පරාජයට පත් කිරීම සඳහා අපි පාර්ලිමේන්තුවේද, පාර්ලිමේන්තුවෙන් එළියේද, අධිකරණයේද මේ ක්‍රියාදාමයට එරෙහිව අපේ පැත්තෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ඉදිරියට ගන්න බලාපොරොත්තු වෙනවා. අනිත් එක තමයි දැන් මේ මෑත ඉතිහාසයේ වඩාත් කතා බහට ලක් වුණු කොමිෂන් සභා වාර්තා දෙක, ඔය දේශපාලන පරිගණනය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව. දැන් ඒ සම්බන්ධවත් අපිට පේනවා කාදිනල්තුමා දිගින් දිගටම කිසියම් විදියක හඬ නගනවා, හිටපු ජනාධිපතිවරයාට ඍජුවම චෝදනා කරනවා. දැන් මේ සම්බන්ධ විශාල සාකච්ඡාවක් සමාජ මාධ්‍ය තුලත් නිර්මාණය වෙලා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාත් පිළිතුරු බැඳලා තිබෙනවා. මොකද්ද ජනතා විමුක්ති පෙරමුණේ මතය? විශේෂයෙන්ම දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. මෙහි පාර්ශ්ව දෙකක් තිබෙනවා. එකක් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම පිළිබඳව ඒ පිළිබඳ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, පොලිස්පතිවරයා, පොලිස් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් වග උත්තරකරුවන් බවට පත් කරලා ඒ පිළිබඳව අපරාධ නඩු පවරන්නේ කියලා කොමිෂන් සභාව නිර්දේශ කොට තිබෙනවා. හැබැයි ඒක අලුත් දෙයක් නෙවෙයි. මේක අපි කවුරුත් දැනගෙන හිටපු දෙයක්. හැබැයි අපිට දැනගත යුතු දෙයක් තිබුණා. මේ ප්‍රහාරය කුමක්ද? බැලුමට මේ ප්‍රහාරය ඉස්ලාම් ආගමික අන්තවාදී මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් වුවත් මේ යම් දේශපාලන අරමුණක් ගැබ්බී තිබෙනවා පෙන්눔 කරන මේ ප්‍රහාරය ආකාරය දිහා බලපුවාම
ඒ නිසා විශේෂයෙන් ප්‍රහාරකයන්ගේ අරමුණ ඒ ඉලක්ක කුමක්ද කියන එක හරි වැදගත්. ඒ නිසා තමයි කාදිනතුමා පැහැදිලි කරලා තිබෙන්නේ මෙහි පිටිපස්සේ ඉන්න මහමොලකරු එළිදරව් කරන්න කියලා. මා දැක්ක අද මහමොලකරු කියලා දැන්ට අත්අඩංගුවේ ඉන්න මෞලවී කෙනෙක් මහමොලකාරය කියලා එළියට දාන්නද මම දන්නේ නැහැ. ඒක කෙසේ වුවත් මේ निराකරණය නොවූ ගැටලු ගණනාවක් තිබෙනවා. මා හිතනවා කොමිෂන් සභාව වාර්තාව සමහර සත්‍ය කරුණු ගැබ්වී තිබෙනවා. සමහර සත්‍ය කරුණු මත වැරදි නිගමන වලට එළඹී තිබෙනවා. සමහර සෙවිය යුතු බොහෝ කරුණු යටපත් කොට තිබෙනවා. ඒ නිසා මා හිතනවා මේ සෙවිය යුතු කරුණු පිළිබඳ තමයි අවධානය ලක් කළ යුතු වන්නේ. ඒ නිසා කාදිනතුමා කියනවා වගේම එම වින්දිතයන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි. ඒ විතරක් නෙවෙයි මේ සමාජයේ ඒ ප්‍රහාරයෙන් පස්සේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සැකේ අවිශ්වාස අසමගිය වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ දේශපාලන න්‍යාය පත්‍රයක ගැට ගැහිමින් මහා ව්‍යසනයක් දක්වා මේ රට ඇදගෙන ගියා. ඒ නිසා ඒටද සාධාරණ පරීක්ෂණයක් අපිට අවශ්‍යයි. ඒ නිසා මා විශ්වාස කරනවා මේ පාලකයන් කරාවිද නැද්ද දන්නේ නැහැ. නමුත් මෙම ප්‍රහාර පිටපස තිබූ දේශපාලන අරමුණු සහ එහි තිබුණු අනිකුත් මැදිහත්වීම් පිළිබඳ අවශ්‍ය අවධානය මෙම සභා වාර්තාවෙන් හෝ එළියට ඇවිල්ලා නැහැ. අපි ජනතා විමුක්ති පෙරමුණ පළ කරන අදහස් අවසාන සම්පින්ඩනයකට යන්න සූදානම් වෙන්නේ මේ අවසාන විරාමය. ඊයේ දවසේ ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහත් සමරු වේදිකාවේදී සමස්ත සමාජ ක්‍රමයම පවතින සංස්කෘතික පරිහානිය මේ සියල්ල පිළිබඳව විග්‍රහ කරන්න අපූර්ව වචනයක් යොදා ගන්නවා. ඔක්කොම දැන් කුණු වෙලා තියෙන්නේ කියලා. දැන් ඔබතුමාත් කතා කරා මේ අපේ රටේ විෂම ආහාර පරිභෝජනය ගත්තොත් මේ අනිකුත් සියලුම නීති විරෝධී අන්දමේ නිෂ්පාදන ලෝකයට සාපේක්ෂව අපි විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරන මේ සියල්ල පිටිපස්සේ වෙළඳපළ තමයි තිබෙන්නේ. ඒ වෙළඳපළට අනුව මාධ්‍යයටත් කටයුතු කරන්න සිදු වෙලා තිබෙනවා. දේශපාලඥයන්වත් වෙළඳපළ බලවේග විසින් හසුරවනවා. අපිට නොදැනි අපි විකුණුණු සමාජයක තමයි අපි ඉන්නේ කියන කාරණේ. මේක වෙනස් කරන්න අනිත් පැත්තෙන් අර ජාතිකවාදයේ මුහුණුවරින් වර්ගවාදය පවා තවමත් ක්‍රියාත්මක වන අවස්ථා තිබෙනවා. මේ සියල්ල වෙනස් කරන්න විශාල විප්ලවයකට යන්න සිදු වෙන්නේ. ඔබතුමාලා කියන විදිහට මේක එකපාර කරන්න පුළුවන්ද අපිට? පියවරෙන් පියවර කරනවද? මොකක්ද විසඳුම තියෙන්නේ? පළමු තැනම මා හිතනවා අපිට මේ සමාජ පරිවර්තනය කරන්න අවශ්‍යයි. මේ ආර්ථික දේහය පරිවර්තනය කරන්න අවශ්‍යයි. හැබැයි ඒට ආරම්භය තියන්න ඕන කොතනින්ද? මා හිතනවා මේ ව්‍යසනීය මේ ඛේදවාචකයේ දේශපාලනයේ නිර්මාණය. ඒ නිසා මේ වෙනස් කිරීමත් ආරම්භ කළ යුතු වන්නේ දේශපාලනයේ. කවුරු හරි විශ්වාස කරනවා නම් අපිට දේශපාලන වැඩක් නැහැ. අපි හම්බ කරොත් අපි කයි කවුරු ආවත් එකයි. මේ දේශපාලන අපිට නම් එපා වෙලා තිබෙන වගේ සංවාදයක් තිබුණට වැඩක් නැහැ. මේ ව්‍යසනයේ නිර්මාණය කරලා තිබෙන දේශපාලනය. එනිසා අපි කැමති වුණත් අකමැති වුණත් මේ තියෙන ව්‍යසනයේ වෙනස් කිරීමේ ආරම්භයත් ගත හැකි වන්නේ දේශපාලනය. එනිසා පළමු කොටම මේ වැහැරුණු යල්පිනු අසාර්ථක මහලුවියට පත් වී තිබෙන පැරණි දේශපාලන අපි වෙනස් කළ යුතුයි. වෙනස්කොට නැවුම් අලුත් ඉදිරියට යා හැකි නව ආරම්භයක් රට සහ ජනතාවට ගත හැකි අනාගතය පිළිබඳ විශ්වාසය තබිය හැකි මේ මාතෘ භූමියට අකලංක ලෙස ආදරය කරන පොදු ජනයාට අකලංක ලෙස ප්‍රේමණීය බැඳීමක් තිබෙන දේශපාලන පරිවර්තනයක් අපිට ඕන. මේ නිසා මා හිතනවා අපේ මේ කුණු වී තිබෙන සමාජයේ මේ සෑම අතකම ඛේදවාචකයක් නිර්මාණය වී තිබෙන සමාජයේ පරිවර්තන අත්පත් කර හැකි වන පළමු පියවර දේශපාලන පරිවර්තන. දීර්ඝ කාලයක් තිස්සේ තමන්ගේ පුද්ගලික සුඛ විහරණය වෙනුවෙන් ඕනෑම හද සාක්ෂියට විරුද්ධ ක්‍රියාවලියක නිරත වෙන්න තරමට හුරු වෙච්ච සමාජ ක්‍රමයක් ඇතුළේ එහෙම මිනිස්සු ඉන්න සමාජයක ඔබ කියන පරිවර්තනය ප්‍රායෝගිකයිද? ඔව්. මා හිතනවා ඒක දේශනාවලින් පමණක් නොවේ. අපේ අධ්‍යාපනය, අපේ සංස්කෘතිය, අපේ ආර්ථික ක්‍රමවේදය, අපේ නාට්‍ය, චිත්‍රපටය, මාධ්‍ය මේ සියලු ස්රෝතයන් එකට අපිට මෙහෙවන්න පුළුවන් නම් එක් අරමුණක් වෙනුයි සහතික වශයෙන් මේ සමාජයේ ඉතාමත් ගුණ යහපත් මා කලින් කිව්වේ තරඟයේ දෙස හඹාගෙන යන තරගෙන් හෙම්බත් වී සිටින සමාජයක් වෙනුවට
සෞන්දර්යයෙන්, සිනාවෙන්, මානසික නිදහසෙන් සාමූහිකව මැදිහත් වෙන සහායකයෝසයි සමාජයක් බවට පරිවර්තනය කළ හැකියි. මට මොහොතක් ඉඩ දෙන්න. දැන් මේ සමාජ මාධ්‍ය එහෙම පරිශීලනය කරනකොට නම් පේනවා එවැනි ඕමනාවක් තියෙන පරපුරක් බිහි වෙලා තිබෙනවා කියලා. මේ ඒ සැලසුම් සහගත ප්‍රචාරණයන්ද එහෙම නැත්නම් සැබෑ ලෙසම ඒම අවශ්‍යතාව තියෙන පිරිසක් එහෙම හිතන පතන පිරිසක් බිහි වෙලා තිබෙනවද? මොකක්ද ඔබේ තක්සේරුව? මා හිතනවා දැන් අපි කාටත් ඔබත් මගේත් පරම්පරාව මේ අත් දෙකයිම අපි දැකලා තිබෙනවා. ඒ නිසා මේ ව්‍යසනය අපේ ජීවිත කාලය ඇතුලේ මේ ව්‍යසනය ආරම්භ වී වර්ධනය වී කෙලවර දක්වා ගමන් කරන ආකාරය අපි සියසින් අත්විඳිමින් තිබෙනවා. එනිසා මේකද හිම්බත් වෙලා තිබෙන්නේ. මා හිතනවා පොදු සමාජයට ඔබ ව්‍යාපාරිකයෙක් හම්බ වෙන්න, ඔබ කර්මාන්තකරුවෙක් හම්බ වෙන්න, ඔබ සාමාන්‍ය ගොවියෙක් හම්බ වෙන්න, දීවර ජනතාව හම්බ වෙන්න, තරුණයෙක් හම්බ වෙන්න, අධ්‍යාපන ආධාරණ දරුවෙක් හම්බ වෙන්න, වෘත්තීයවේදියෙක් හම්බ වෙන්න, මාධ්‍යවේදියෙක් මේ හැම දෙනාම මේ සමාජයේ පිළිබඳ බිඳ වැටුණු මානසිකත්වයක් ගැන කතා කරමින් තිබෙනවා. හැබැයි සිදු වී තිබෙන්නේ මොකක්ද? මේ ඛේදවාචක හැම කෙනාම දකිනවා. මේ ඛේදවාචකට හැම කෙනාම විරුද්ධව ප්‍රකාශ කරනවා. හැබැයි සිදු වී තිබෙන දේ තමයි ඒයින් ගලවා ගැනීමේ මාර්ගය. ඒ ගත යුතු මාර්ගය පිළිබඳ තිබෙන අවබෝධය, දැනුම, එකඟතාවය තාම සම්පූර්ණ කරලා නැහැ. මා හිතන ඒ අඩුව තිබෙන්නේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපිට. ඒ නිසා ඔබ කියු පරිදිම තන තනි පුද්ගලයන් ලෙස, කුඩා කණ්ඩායම් ලෙස, යම් සමාජ මාධ්‍ය පරිශීලන කරන්නන් ලෙස මේ සැලකිත ප්‍රමාණික මේ සමාජ ප්‍රවණතාවය වර්ධනය වෙමින් තිබෙනවා. ඉතින් අපිට තිබෙන්නේ මේ සමාජීය උවමනාව යම් දේශපාලන හැඩරුවක් සහිත ඉලක්කයකට මෙහෙවිය යුතුයි. ඔබේ පක්ෂයේ ආදරණීය නිර්මාතෘවරයාගේ පුතා කිසියම් විදියක දේශපාලන ආමන්ත්‍රණයකට සූදානම් වෙන බවක් අපට පෙවුණා. ඔබ ඔය කියන අර ඒ සමාජය නිවැරදි කිරීමේ උවමනාවක් තිබෙන පිරිසට ආමන්ත්‍රණය කළ බවක් තමයි අපිට පෙවුනේ. මොකක්ද ඔබේ අදහස? මා හිතනවා එම දරුවා ඔහු ගත්තොත් ආසන්න වශයෙන් මම හිතන්නේ දැන් අවුරුදු 32 ඉක්මවා යමින් තිබෙන්නේ. එනිසා ඔහුගේ ජීවිත කාලය ඇතුළත ඔහු බොහෝ අත්දැකීම් ලබලා තිබෙනවා. කටුක අත්දැකීම් ලබලා තිබෙනවා. ඒ වගේම විදේශීය යම් අධ්‍යාපනයක් ලැබමින් ඉන්නවා. සමාජයේ විවිධ ක්‍රියාකාරකම් වලට ඔහු සම්බන්ධ වී තිබෙනවා. ඔහු නිදහස් තරුණයෙක්. ඒ නිසා ඔහුට ගත හැකි මාර්ග කීපයක් තිබෙනවා. එක, අපේ දේශපාලන ව්‍යාපාරයත් එක්ක බද්ධ වෙලා වැඩ කරන්න. එහෙම නැත්නම් වෙනත් දේශපාලන ව්‍යාපාරයක් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න. එසේ නැත්නම් තමන්ගේම වූ අනන්‍ය දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගැනීම. ඒ නිසා මා හිතනවා නිදහස් තරුණයෙක් ලෙස ඒ කවරාකාරයේ තීන්දුවක් ගත්තත් මම ඔහුට සුබ පතනවා. ඇයි? අපි කැමති එවැනි තාරුණ්‍ය මේ ඇතිවින් තිබෙන ඛේදවාචකයට එරෙහිව කොතනක හෝ සිට හඬක් නගනවා නම්, ක්‍රියාකාරීත්වයකට එනවා නම් ඒ මේ පොදු සමාජයේ යහපත බවට පරිවර්තනය වීම. ඒ නිසා නිදහස් තරුණයෙක් ලෙස ඔහුගේ දේශපාලන ක්‍රියාකාරීත්වයට අපි අපේ පාර්ශ්වයෙන් සුබ පතනවා. අපේ රටේ වෙනස්කම් කරන්න එන පාලකයන්ට ඉතිහාසයේ මිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදු වුණේ නැහැ. ධනවාදී පරිවර්තනයන් කරපු පාලකයන් වුණා නම් ධනවාදී කඳවුර විසින් හරි ආරක්ෂා කරා. හැබැයි අපි දන්නවා SWRD බණ්ඩාරනායක මහතා ගත්තොත්, ඔබේ පක්ෂයේ නිර්මාතෘවරයා රෝහණ විජේවීර මහතා ගත්තොත්, ඔවුන් ඊටම මිහිරි අත්දැකීම් රාශියකට මුහුණ දුන්න අවසානයේදී ජීවිතේ පවා අහිමි වුණා කියලා. වර්තමාන ජනාධිපතිවරයා කියන කතාවක් තමයි මට විරුද්ධවත් විශාල වශයෙන් මෙහෙම ප්‍රචාරය මට වෙනස් කරන්න ඕනේ රට. හැබැයි මේ විශාල ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් වෙනවා. සැලසුම් සහගත ප්‍රචාරණ ව්‍යාපාරයේ පිටිපස්සේ සංවිධානාත්මක කණ්ඩායමක් ඉන්නවා. ඒ කාලෙත් කිව්වා කිඹුලෝ ඇති කරනවා, මිනිමෝරු ඇති කරනවා. මෙහෙම මඩ ගහපු අය තමයි අද පරිසර විනාශය පිළිබඳව ප්‍රහාර එල්ල කරමින් මේ පරිවර්තනයට බාධා කරන්න කියලා. ඔහුට 2015ට පෙර ඔහුගේ භාවිතාව පිළිබඳ එල්ල වූ චෝදනා කිසිවක් අධිකරණයේදී නිශ්චිත පරිදි වග විභාගයට ලක්කොට ඔහු නිදහස් වූයේ නැහැ. ඒ නිසා ඔහුට ඒ චෝදනා ඔහු නිදහස් වී තිබෙන්නේ ජනාධිපතිවරයා හැටියට තමන්ට ලැබෙන මුක්තිය හරහා. ඒ නිසා ඔහුට මුක්තිය හරහා නිදහස ලබාගෙන අද ඒවා බොරුයි කියලා තර්ක කිරීම මම හිතන්නේ යුක්ති සහගත නැහැ. ඉතින්
තමාට විරුද්ධව නඩුදාගෙන තමන්ට නිදහස් වෙන්න බෑ. ඒ සඳහා තමයි යාන්ත්‍රණයක් තිබෙන්නේ. ඔහුගේ දේශපාලන මතයට පරිබාහිර අදහස් දරන දේශපාලන බලවේගයක් අවුරුදු 5ක් තිස්සේ ආණ්ඩුව පාලනය කරා. ඒ පරිවර්තනයට ඔබතුමාලා දායක වුණා. මා කියන්නේ ඔබතුමාලා ඒ පාලනයට දායක වුණා කියලා. හැබැයි ඒ කිසිවක් හිටු ඕනේ නැහැ. ඉතින් අවසානයේ ජනතා අනුමැතියෙන් තමයි ඔහු විශාල ජනවරමක් එක්ක ජනාධිපතිවරට එන්නේ. ඒක පිළිබඳ විවාදයක් නැහැ. ඔහු ජනතා අනුමැතියෙන් ආවේ. හැබැයි ඔහු නඩුවලින් නිදහස් වුණේ කොහොමද? ඔහු නඩුවලින් නිදහස් වුණේ අධිකරණයේදී නිදොස් කොට නිදහස් කිරීමෙන් නොවේ. ජනාධිපතිවරයා හැටියට තමන්ට ලැබෙන මුක්තිය උපයෝගී කරගෙන. ඒ නිසා මා හිතන්නේ මුක්තිය උපයෝගී කරගෙන ඔහු නිදහස් වෙලා ඒවා ඔහුට එල්ල කරන ද අවලාදයයි කියලා අර්ථකථන කිරීම වැරදි. ඒක මගේ පළමු තර්කය. දෙවැනි එක දැන් මේ සංවිධානාත්මකව ඔහුට එරෙහිව චෝදනා එල්ල වෙනවලු. අපි බලමු දැන් ඔහුට එරෙහිව තිබෙන චෝදනාවන් කීපයක්. එක ඔහු වංචනිකයන් දූෂිතයන් ආරක්ෂා කරනවා කියන චෝදනාවක් තිබෙනවා. දැන් ඒක සංවිධානාත්මක මඩපහරද නෑ. ඔහු විසින්ම පත් කරන ලද කොමිෂන් සභාවකින් අපරාධකරුවන් වංචනිකයන් නිදහස් කරන්න කියලා නිර්දේශ ලබා දී තිබෙනවා. ඔහුම කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට එම තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය අරන් තිබෙනවා. ඒ කොහොමද අවලාදයක් වෙන්නේ? ඒ වගේම ඔහුගේම කැබිනට් මණ්ඩලයේ සහ අමාත්‍යවරු විශාල ප්‍රමාණයෙන් අම්පාර පොළොන්නරුව මොනරාගල ප්‍රදේශයේ විශාල ඉඩම් ප්‍රමාණයක් බෙදා දෙමින් තිබෙනවා. අක්කර දහස් ගණන් තමගේ සමාගම් කරුවන්ට ලබා දෙමින් තිබෙනවා. ඒ ඉතාමත් පැරණි වනාන්තර පද්ධතියක් විනාශ කරමින් තිබෙනවා. එතකොට මේ සංවිධානාත්මක බොරුවක් නෙවෙයි. දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍යයි. දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න තමන් වටේ හිටපු චෞර වලල්ලකට ඉඩම් ලබා දෙන එක. ඔබ දන්නවද? කුසිකර්ම අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරයා ඇවන්ගාඩ් සමාගමට අක්කර 40000ක් ලබා දෙන්න. ආරම්භයක් ලෙස අක්කර 5000ක් ලබා දෙන්න තීරණය කරලා තිබුණා. ඒ සඳහා නිකුත් කරන ලිපි මාගාව තිබෙනවා. ඊට චෞර වලල්ලකට මේ වනාන්තර පද්ධති විනාශ කිරීම සඳහා සකස් කිරීම ඒව සංවිධානාත්මක අවලාද නොවේ. ඔහුම තමයි වැලි සහ පස් ප්‍රවාහන සඳහා තිබෙන බලපත්‍ර ඉවත් කරන්න නියෝග කරේ. ඒ නිසා තමයි අපි පස් කැපීම සහ ගංගා පද්ධති විනාශ කිරීම සඳහා විවෘත වුණේ. ඒවා අභූත චෝදනා නෙවෙයි ඔහුට එල්ල වෙන්නේ. ඒ වගේම වනජීවි දෙපාර්තමේන්තුව යට වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබුණු රාජ්‍ය අවශේෂ කැල සාමාන්‍ය වනජීවි පනතත් වන සංරක්ෂණ පනතත් බලවත්. ඒවට තිබුණු රජයේ අවශේෂ කැල ඔක්කොම දිසාපතිලා නිකුත් කරලා ලාභයට දේශපාලකයන්ට ඉඩම් බෙදා දෙන්න තමන්ගේ හිතවතුන්ට ඉඩම් බෙදා දෙන්න ගැසට් නිවේදන නිකුත් කරේ අපි නෙවෙයි ඔහු. ඒවා කෙසේද සංවිධානාත්මක අවලාද වෙන්නේ? ඒ වගේම ඉතාමත් පැහැදිලිව ආනයන සීමා කිරීම සඳහා විවිධ නීති ගෙන සමහර භාණ්ඩ ගේන්න දෙන්නේ. සමහර භාණ්ඩවල බදු වැඩි කරා. මොකද මේ ආනයන සීමා කරන්නේ. ඒ ඔක්කොම තියෙන රුපියල් 50 බද්ද රුපියල් 25 දක්වා සීනි අඩු කරනවා. තමන්ගේ ඉතාමත් කිට්ටු චෞර වලල්ලකට වංචා දූෂණයේ යෙදෙන්න අයිති ලාභ උපයා ගැනීම සඳහා නිර්දේශ ලබා දෙන්නේ ඔහු. ඒව අවලාද වෙන්නේ කොහොමද? ඒ වගේම අපි දන්නවා පොදුවේ ගත්තොත් ඔබ දන්නවා දැන් වස විස පිළිබඳ මතුවලා තියෙන ප්‍රශ්නේ. ඔහු යටතේ තිබෙන ආයතනය. ඔහු විසින් පත් කළ දේශපාලන අධිකාරී නායකත්වය තමයි මා ආයතන වලට නායකත්වය දෙන්නේ මෙහෙවන්නේ. ඒ පිළිවන් චෝදනා අවලාද චෝදනා නෙවෙයි. ඒ වගේම අපේ රටේ ආර්ථිකය විශාල ණය උගුලක හිර වෙලා තිබෙනවා. ඔබ හිතන්න ඔබ කල්පනා කරන්න චමින්ද සාමාන්‍යයෙන් අපේ රටේ ජාතික ඖෂධ නියාමන ඖෂධ අධිකාරී අනුමැතියක් ලබා දීමකින් තොරව බෙහෙතක් පාවිච්චි කරන්න නෙවෙයි බෙහෙතක් රටට ගේන්නත් බෑ. එක්ක සාම්පල් ගෙනල්ලා පරීක්ෂා කරන්න ඕන. එක්ක ලියවිලි ගෙනල්ලා පරීක්ෂා කරන්න ඕන. ඉතින් චීන වැක්සින් එක ගෙනාවේ කොහොමද? ජාතික ඖෂධ නියාමන අධිකාරිය 7 දෙනෙක් මාරු කරා. ඒ වගේම ඒ සඳහා තිබෙන විශේෂඥ කමිටුව වාර්තාව දුන්නේ කුමක්ද? 2007 පීටුවේ වෛරස් සඳහා ගේන ඕන බෙහෙතක් පිළිබඳව වාර්තාව ලබා දෙන්න. ඒගොල්ලෝ කිව්වා මේක නිර්දේශ කරන්න බෑ කියලා. ජනාධිපතිවරයාම ගුවන්තොටුපොළ ගිහලා බෙහෙත් ඔගේ බාර ගන්න. ඔව් නේද මේ නීතියට පසුපස හරවන්නේ. ඒ නිසා මා හිතනවා ඇත්ත ගත්තොත් මොකක්ද දන්නව වෙලා තියෙන්නේ? ආණ්ඩුව ජනාධිපතිවරයාත් ඍජුව කරමින් තිබෙන අපරාධ කරමින් තිබෙන විනාශයන් එකක් සමාජගත වෙන්න කලින් තව එකක් කරලියට එනවා. එනිසා අතරම වේගවත් වෙලා තිබෙන්නේ ඔවුන්ට එරෙහිව චෝදනාවන් නෙවෙයි. වේගවත් වී තිබෙන්නේ ඔවුන් සමාජයට කරමින් තිබෙන විනාශයන්. එනිසා ප්‍රමාදය තිබෙන්නේ එම විනාශයන් අවශ්‍ය ප්‍රමාණයෙන් සමාජ අවධානය යොමු කරන්න සමාජගත කරන්න හැකියාව නොමැති වී තිබෙන එක. මේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ චෝදනා මාලාව.
වැඩසටහන ඒක පාර්ශවිකයි සම්පත්දායකයන් එක්කෙනෙක්ට පමණ අපි ආරාධනා කරන්නේ. අපි උත්සාහ කරනවා කිසියම් විදියකින් සමබර කරන්නට. හැබැයි අනිවාර්යෙන්ම අපි මීට ප්‍රතිවිරුද්ධ අදහස් දරන පාර්ශවයටත් මේ හා සමාන සමබර කාලයක් ලබා දෙන්නට හැම විටම කටයුතු කරනවා. මීළඟ වැඩසටහනේදී ආණ්ඩු පක්ෂයේ නියෝජිතෙක් හමුවේ මේ චෝදනාවලට පිළිතුරු අපි අපේක්ෂා කරනවා. ආණ්ඩු පක්ෂයේ වගකීම ඒ සඳහා වපසරියක් සහිත දේශපාලන නියෝජිතෙක් අපත් සමග එකතු කරන එක. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පසුගියදා පැවතුණු 50 වෙනි එල්මහ සමරුවෙන් පස්සේ අලුත් ජවයකින් නැගිටින්න පක්ෂය සූදානම් කරන මොහොතක ඊටම කාර්යබහුල මොහොතක පක්ෂ නායකයා විදිහට මේ කතා බහ පෝෂණය කරන්න එකතු වුණ ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. නැවත දවසක හමු වෙමු කියලා ආරාධනා කරනවා. බොහොම ස්තුතියි කමේ. අලුත් අවුරුදු කාලේ උදා වෙන්නේ අලුත් අවුරුද්දට අපි කියපු සුන්දර කතා බොහොමයක් අපේ දරුවෝ අහලා තියෙනවා විතරයි අත්දැකීම් ලැබලා නැහැ. කජු කුහුලම් මාදන් හිඹුටු කාපු අතීතය අපේ දරුවන්ට කවදාවත් අපිට කියා දෙනව හැරෙන්නට අත්දැකීමක් විදිහට ලබා දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඇලේ දුලේ දිය කඩਿੱත්තේ නාලා ජෑම් බෝතලයකට දණ්ඩියෙක් තිත්ත කඩේ හඳයක අල්ලගෙන ආපු අතීතය ඔවුන්ගේ ලෝකේ කතන්දර පමණයි. මුළු පරිසරයම වෙනස් වෙලා සමාජ ක්‍රමය වෙනස් වෙලා තිබෙනවා. කොහෙන් හරි වෙනසක් අවශ්‍යයි කියන හැඟීම අපට දැනෙමින් තිබෙන මොහොතක තමයි අපි මේ කතා කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනස ගැන දක්වන අදහස් අපි කතා කරා. අනිත් දේශපාලන පක්ෂ වලටත් එවැනි අදහස් තිබෙනවද? අපි විමසා බලමු ඉදිරි වැඩසටහන් වලදී.